හරි දැන් පාඩම පටන් ගමු අපි. තුන්වෙනි පාඩම අද අඟුලිමාල රහතන් වහන්සේ. තුන්වෙනි පාඩම තමයි අද ඔයගලන්ට කරන්නේ. ඊයේ සතියේ අපි පාඩම ඉවර කළේ බුදු සිරිතේ අවසන් 25 වස කියන පාඩම දෙවෙනි පාඩම. ඒකේ අපි වැඩසටහන දවස් දෙකකට අපි මේ පාඩම ඉවර කළා. දැන් අපි තුන්වෙනි පාඩම අද පටන් ගන්නවා අඟුලිමාල රහතන් වහන්සේ. අපි පාඩමට යමු වෙනවා. ඔක්කොමලා තුන්වෙනි පාඩමට ආවද? ඔන්න දැන් මම පටන් ගන්නවා. වැරදි නිවැරදි කරගත් අයෙකුට යහපත් පුද්ගලයෙකු විය හැකිය යන්න බුදුදහමේ සඳහන් වැදගත් ඉගැන්වීමකි. එය සනාථ කරන චරිතයක් ලෙස අඟුලිමාල රහතන් වහන්සේගේ චරිතය හැඳින්විය හැකිය. දැන් අපිට මේ චරිත ගෙනහල්ලා අපිට කියලා දෙන්න හදන්නේ අපේ ජීවිතේට මේ චරිත ලක්ෂණ වලින් ගන්න තියෙන පාඩම ගන්න එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතකොට අපි මේ පාඩමේදී මොකද්ද බලමු අපේ ජීවිතේට එකතු කරගත යුතු විශේෂම වැදගත්කමක් තියෙන ගුණාංගය මොකද්ද කියලා. වැරදි නිවැරදි කරගත් අයෙකුට යහපත් පුද්ගලයෙකු විය හැකිය යන්න බුදුදහමේ සඳහන් වැදගත් ඉගැන්වීමකි. එය සනාථ කරන චරිතයක් ලෙස අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය හැඳින්විය හැකිය. වැරදි නිවැරදි කරගත්ත කෙනෙකුට ඕනෑම වෙලාවක යහපත් පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියන එක තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම. ඒ කියන්නේ පෙර වැරදි කළා කියලා ඒවා දැන් යම් කිසි කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන් නම් ඒ නිවැරදි වීමත් එක්ක පෙර වැරදි වලින් ඒවා අමතක කරලා නිවැරදි වෙන්න පුළුවන් කියන පාඩම තමයි මේ අඟුලිමාල රහතන් වහන්සේගේ පාඩම තුලින් අපිට පැහැදිලි වෙන්නේ. කොසල් රජුගේ පොරෝහිතයා වූ අග්ග නම් බමුණාගේ මන්තානි නම් බැමිණියගේ පුතා අහිංසක නම් විය. කොසල් රජතුමාගේ පොරෝහිත කෙනෙක් හිටියා. අග්ග කියලා බමුණෙක්. එයාගේ බිරිඳ තමයි මන්තානි. මේ නම් දෙක මතක තියාගන්න. අග්ග මන්තානි. දෙමව්පියෝ ඔහු ශිල්ප ශාස්ත්‍රය ගෙනෙහිමෙලා තක්ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා වෙත බාර කළහ. ඉන්දියාවේ තක්ෂිලා නුවර කියලා අධ්‍යාපනයේටම වෙන්වෙච්ච නගරයක් පැත්තක් තිබ්බා. ඒ තක්ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා කියලා දැන් අපි දැන් මේ කාලේ තියෙනවනේ ඉස්කෝලේ තක්ෂිලාව විද්‍යාරත්නය වගේ පාසල් තිබ්බා. මේ වගේ මේ සඳහන් කරන විදිහට මේ පාසලක්. එතකොට රජවරුන්ගේ සිටුවරුන්ගේ පොරෝහිතයන්ගේ යමක් කමක් කරගන්න පුළුවන් අයගේ දරුවෝ ගිහිල්ලා ඉගෙන ගත්තේ මේ තක්ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගේ ඒ ශිල්ප උගන්වන ස්ථානයේ. මුලදී අහිංසක කුමාරයා ඇදුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යයා විය. සෙසු ශිෂ්‍යයෝ ඊට ඊර්ෂ්‍යා කළහ. ඔව්හු ගුරුතුමා වෙත ගොස් අහිංසක ගැන බොරු කියා බිඳවුව. මොකක්ද දැන් උනේ? දැන් දිසාපාමොක් ඇදුරුතුමා වෙත ළමයා අහිංසකව යවුවා. මුලදී අහිංසක කුමාරයා ඇදුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යයා. ගොඩාක් කීකරුයි. උගන්වන දේවල් ඉක්මනින් තේරුම් ගන්නවා. උගන්වන දෙයට හොඳින් හිත යොමු කරනවා. කොහොම හරි ගුරුතුමාගේ සිත දිනාගත්ත හොඳම ශිෂ්‍යයා වුණා කවුද මේ? අහිංසක කුමාරයා. සෙසු ශිෂ්‍යයෝ ඊට ඊර්ෂ්‍යා කළහ. ඔව්හු ගුරුතුමා වෙත ගොස් අහිංසක ගැන බොරු කියා බිඳවුහ. අහිංසක කුමරු කෙරෙහි ද්වේෂයක් ඇති කරගත් දිසාපාමොක් ඇදුරුතුමා ඔහු නැසීමට උපායක් කල්පනා කළේය. දැන් මොකද උනේ? මිනිසුන් දහසක් ඝාතනය කොට ගුරු පූජාවක් කළ යුතු බව පැවසිය. ඇදුරුතුමා මින් අපේක්ෂා කළේ මිනිසුන් මරමින් යන විට එකවර යන විට කවර අයෙකුගේ හෝ අතින් අහිංසක මේ යනු දැකීමයි. මොකද්ද මෙතන උනේ? අහිංසක කියලා කියන්නේ දක්ෂයෙක්. දැන් අපේ පන්ති වලත් ඉන්නවද දක්ෂයෝ? ඇත්තටම අපේ පාසලෙත් නැත්නම් අපි ළඟත් ඔයාලා ඉගෙන ගන්න පන්ති වලත් විශේෂ දක්ෂකම් තියෙන ළමයි ඉන්නවා. ඇයි මේ විශේෂ දක්ෂකම් තියෙන ළමයි ඕගොල්ලෝ අතරම මේ ඉන්නේ? ඕගොල්ලෝ දන්නවද අපි මොනවා හරි දෙයක් දුන්නොත් දානයක් දුන්නොත්
දානේ ආනිසංස අපි මොනවා හරි ආහාරයක් දුන්නොත් එහෙම කවුරු හරි කෙනෙකුට ඒකේ ආනිසංසයක් හැටියට අපිට ලැබෙනවා ආයුෂය ලැබෙනවා වර්ණය ලැබෙනවා සැපේ ලැබෙනවා බලය ලැබෙනවා ප්‍රඥාව ලැබෙනවා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා මේ පහ තමයි අපිට ලැබෙන්නේ අපි ආහාරයක් දුන්නාම තව කෙනෙක්ගේ තව කෙනෙක්ගේ කුසගිනි නිවෙනවා එතකොට ඒ හරහා අපිට ලැබෙන දේ තමයි ආයුෂයේ වර්ණයේ සැපේ බලේ ප්‍රඥාව. ඉතින් දැන් පෙර ආත්මවල යම්කිසි කෙනෙක් ගොඩාක් දාන දුන්න කෙනෙක් හිටියොත් සමහරවිට ඒගොල්ලෝ ප්‍රාර්ථනාත් කරලා තිබ්බොත් ඒගොල්ලෝ මේ ආත්මෙදී ප්‍රඥාව අධික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්ධිය අධික වෙන්න පුළුවන්. යම් කරුණක් එක සැනින් කිව්ව පමණින් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ ආයුෂයේ වර්ණයේ සැපේ බලේ ප්‍රඥාව වැඩි. ඉතින් හැම අපි පන්තියක් ගත්තොත් පන්තිය හැමෝගෙම එකම විදිහේ කර්ම ශක්තිය තියෙන අය නෙවෙයි ඉන්නේ. එක ශිෂ්‍යයෝ එක විදිහයි. ඉතින් මේ වගේ ප්‍රඥාවෙන් යම් ප්‍රමාණයක් වැඩි ශිෂ්‍යයෙක් තමයි මේ අහිංසක කියලා කියන්නේ. අහිංසක මේ විදිහට ගුරුතුමා කියන දේවල් මුලින් හොඳින් තේරුම් අරගෙන හොඳ ශිෂ්‍යයෙක් වුණා. ශිෂ්‍යයෙක් වුණාන් පස්සේ වටේ හිටපු අනිත් ශිෂ්‍යයෝ මොකද කරේ? එයාට ඊර්ෂ්‍යා කරා. ඊර්ෂ්‍යා කළා ගුරුවරයා කෙරෙහි බිඳෙව්වා. ඒ කියන්නේ ගුරුවරයා කෙරෙහි අප්‍රසාදය ඇති කළා. මෙයා මේ හොඳ කෙනෙක් වගේ හිටියට මෙයා හොඳ කෙනෙක් නෙවෙයි මෙයා නරක කෙනෙක් කියලා. මොකද මේ අර දක්ෂයා කෙරෙහි තමන් ඉස්සරහින් දක්ෂයාව පිළිගන්න සූදානම් තමන් ඒගොල්ලොත් එක්ක එකට වැඩ කරන්න සූදානම් වුණේ නැහැ. ඒකයි මෙතන ප්‍රශ්නේ. බලමු ඉස්සරහට යමු. මිනිසුන් මැරීමේ ඵල විපාක නොදත් අහිංසක කුමරු ගුරුබස පිළිගත්තේය. අහිංසක කුමාරයා මිනිස්සු මැරුවට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක දැනගෙන හිටියේ නෑ. කඩුවක් අතින්ගෙන වනගත වී එහි සැඟව සිට මහමග එන මිනිසුන් මැරිය. රාත්‍රී ගම්වලට ඇතුළු වී ගෙවල් වල නිදා සිටි මිනිසුන් ඝාතනය කළේ. මරණ සංඛ්‍යාව දැන ගැනීමට එක් මලමිනියකින් එක් ඇඟිල්ලක් බැගින් කපා අමුණා කරේ දමා ගත්තේය. ඇඟිලි මාලයක් දැරූ බැවින් අඟුලි මාල නමින් ප්‍රසිද්ධ විය. ගුරු පූජාව පැවැත්වීමේ අරමුණින් ඔහු මිනිසුන් 999ක් මරා ගෙලවට ඇඟිලි අමුණාගෙන තිබුණි. ඇඟිලි දහස සම්පූර්ණ වීම සඳහා තව එක් මිනිසෙකු මැරීමේ අරමුණින් ඇවිදින්නට විය. ගම්වල සිටි මිනිස්සු අඟුලිමාලට බියෙන් නගරේහි වූ කොසල් රජමාලිගාවට ගොස් රජතුමනි මිනී මරණ අඟුලිමාලයන්ගෙන් අපව මුදා ගන්න යයි ඉල්ලා සිටියහ. දැන් මොකද උනේ? මිනිසුන් මැරීමේ ඵල විපාක දන්නේ නැති අහිංසක කුමාරයා කඩුවක් අතින්ගෙන හැංගිලා ඉඳලා මිනිස්සු මැරුවා. රාත්‍රී ගෙවල් වලට පැනලා වෙලා නිදා හිටපු මිනිස්සුත් මැරුවා. සංඛ්‍යාව දැනගන්න දැන් මරාගෙන යනවා 1000ක් මරන්න කියලා කිව්වට සංඛ්‍යාව දැනගන්න ඕන හන්දා ඒ හැම මරණයකින්ම ඇඟිල්ලක් මරණ මිනිහෙක්ගේ ඇඟිල්ලක් කපාගෙන මාලයක් හදාගෙන කරේ යමුණ ගත්තා. කරේ අයිලා ගත්තා. එතකොට මිනිස්සු මේක ගැන දැනගෙන මිනිස්සු මේක ගැන දැනගෙන අඟුලිමාල කියලා නමක් මෙයාට මේ පට බැඳුනා. ගුරු පූජා පැවැත්වීමේ අරමුණින් මිනිසුන් 999ක් මරා ගෙලවට ඇඟිලි අමුණාගෙන තිබුණේ. ඇඟිලි 1000 සම්පූර්ණ වීම සඳහා දැන් 999ක් මරලා ඉවරයි. දැන් තව එක ඇඟිල්ලකින් මෙයාගේ ගුරු පූජාව සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට නගරේ හිටපු කොසල් රජතුමාගේ රජමාලිගාවට ගිහිල්ලා රජතුමනි මිනී මරණ අඟුලිමාලයන්ගෙන් අපව මුදා ගන්න කියලා මිනිස්සු ඉල්ලුවා. එතකොට කොසල් රජු හමුදා බඩ පිරිස් සමග අඟුලිමාල අත්අඩංගුවට ගැනීමට සූදානම් විය. එම පුවත අඟුලිමාලගේ මවට ආරංචි වූයේය. ඇය දරු සෙනෙහසින් තම පුතා බේරා ගැනීමට ඔහු සිටින වනය බලා පිටත් වූවාය. දැන් අම්මට මේක ආරංචි වුණාම අම්මා තමන්ගේ දරුවා
අනතුරට තමන්ගේ දරුවගේ ජීවිතේ විනාශ වෙනවා ජීවිතේ නැති වෙයි කියලා බියට මව් සෙනෙහස නිසා අම්මා මේ අහිංසකව බලන්න අහිංසකව ගිහිල්ලා හරි මගට ගන්නවා කියලා හිතාගෙන අහිංසක හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදී බුදු ඇසින් ලෝ දේශ බලන කල්හි අඟුලිමාලට සිදුවීමට යන తত্ত্বය දුටුසේක. ඔහු ඇඟිලි දහස සම්පූර්ණ කර ගැනීමට තව මොහොතකින් තම මව මරණු ඇත. එයින් ආනන්තරීය පාප කර්මයේ සිදුකොට අපාගත වේ. ඔහු ඉන් වළක්වා ගැනීම සඳහා බුදුරජුන් එම වනයේට වඩින විට අඟුලිමාල මිනිමරුවා ඉන්න වනයේට වඩින්නට එපා යයි ජනතාව පැවසූහ. ඒත් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල සොයා වැඩම කළහ. මොකද දැන් උනේ බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තිය. මොකද මේ මහා කරුණා සමාපත්තිය කියන්නේ? මහා කරුණා සමාපත්තිය කියලා කියන්නේ ළමයි මේ සමාපත්තියට බුදුරජාණන් වහන්සේ සමවැදුණාන් පස්සේ තමන් ඉදිරියේ ඉඳලා මේ සක්වලේ හා කොනට යනකම්ම තමන්ගේ පිහිටක් විය හැකි හැම කෙනෙක් හැම සත්වයක් කෙරෙහිම බලලා සත්වයක් කෙරෙහිම බලලා එයින් වඩාම සුදුසු කෙනා වඩාම සුදුසුත් තමයි පිහිට වෙන්නේ. මේ අවස්ථාවේ දැක්කේ අඟුලිමාල කියන එහෙම නැත්නම් මේ අහිංසක කියන පුද්ගලයා තමයි දැන් මේ අමාරුවේ වැටෙන්න යන්නේ. මොකද මෙයා අම්මා මැරුවොත් යම් කිසි විදියකින් එයාගේ ඊගාව ආත්මය කියන්නේ අහිංසක මැරෙනකොට ඊගාව ආත්මේ ඒකාන්තයෙන්ම විපාක දෙන කර්මයක් තමයි ආනන්තරීය පාප කර්මය කියලා කියන්නේ. මේ ආත්මේ කර්ම කළාට මේ ආත්මේ අවසන් වීමත් සමග දෙවෙනි ඊගාව ආත්මෙදී අනිවාර්යයෙන්ම නිරේ උපදින්නේ. නිරේ උපදිලා අනන්ත කාලයක් දුක් විඳින්න වෙනවා. බොහොම දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. ඉතින් මේක දැනගත්ත බුදුහාමුදුරුවෝ අහිංසකට පිහිට වෙනවා කියලා හිතාගෙන මේ ආනන්තරීය පාප කර්ම සුට අපාගත වෙන බව දැනගෙන ඒ වළක්වා ගැනීම සඳහා බුදුදහම වනයේට වදින විට අඟුලිමාල මිනිමරුව ඉන්න වනයේට වඩින්න එපා. මිනිස්සු කිව්වා බුදුහාමුදුරන්ට යන්න එපා. මේ මහා දරුණු මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සු දැක්ක මිනිස්සුන්ව මරනවා. මරලා ඇඟිලි එකතු කරනවා. ඒ හින්දා ඔබ වහන්සේ යන්න එපා කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. සම්බුදු රජුන් වඩිනු දුටු අඟුලිමාල උන්වහන්සේ ඝාතනය කොට ඇඟිල්ල කපා ඇඟිලි දහස සම්පූර්ණ කර ගැනීමට සිටුවේය. මොකද කරේ? දැන් බුදුහාමුදුරුවන්ගේ හරිය ඇඟිල්ලක් අරගෙන මේ තමන්ගේ ඇඟිලි මාලි සම්පූර්ණ කර ගන්නවයි කියලා අහිංසක හිතුවා. කඩුව ඔසවාගෙන උන්වහන්සේ වෙත දිව ගියේය. තමන් වහන්සේ වෙත ලං විය නොහැකි වනසේ අදිෂ්ඨාන කරගත් බුදුරජාණන් වහන්සේ සංසුන් ගමනින් වැඩම කළහ. ඔහු බුදුරජුන් පිටුපස වේගයෙන් ගියද උන්වහන්සේ වෙත ළඟා විය නොහැකි විය. වෙහෙසට හා කෝපයටපත් අඟුලිමාල මෙසේ කීය. මහණ ඔහොම නවතිනු. එවිට බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මම නැවතී සිටිමි. ඔබ නවතින්න යයි සංසුන්ව පැවසුවහ. දැන් බුදුහාමුදුරුවෝ ඝාතනයේ බුදුහාමුදුරුවන්ගෙන් හරි ඇඟිල්ලක් ගන්නවා කියලා මේ අහිංසක හිතනවා. කඩුව අමෝරාගෙන යනවා. යනකොට බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කරනවා තමන් වෙත ලං නොවන්න ලෙස අදිෂ්ඨාන කරනවා. බුදුරජුන් පිටුපස වේගෙන් ගියද උන්වහන්සේ වෙත ළඟා විය නොහැකි විය. වෙහෙසට හා කෝපයටපත් අඟුලිමාල මහන්සියටපත් වෙලා කේන්ති අරගෙන මෙහෙම කිව්වා මහණ ඔහොම නවතිනු කියලා කිව්වා. එවිට බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මම නැවතී සිටිමි. ඔබ නවතින්න යයි කියනවා. ඊගාවට බුදුරජුන්ගේ එම ප්‍රකාශය අඟුලිමාලට මහත් ප්‍රහෙලිකාවක් විය. උන්වහන්සේ ඇමතු අඟුලිමාල මහණ ඔබ ගමන් කරමින් නැවතී සිටින බව කියයි. නැවතී සිටින මට නවතින ලෙස කියයි. මෙහි තේරුම කුමක්ද? එවිට බුදුරජාණන් වහන්සේ අඟුලිමාලය මම සත්ව හිංසාව ඇතුළු පාප ක්‍රියා නොකරන මෛත්‍රිය කරුණාව ආදී ගුණධර්ම වල පිහිටා සිටින බැවින් නැවතුනේ වෙමි. ඔබ අනුන්ට හිංසා කිරීම ආදී පාප ක්‍රියා
පාපකාරී ක්‍රියා කරන හේයින් නොනැවතුනේ වෙයි යනුවෙන් කරුණු පැහැදිලි කළහ. බුදුරජුන්ගේ එම ප්‍රකාශය අඟුලිමාලට මහත් ප්‍රහේලිකාවක් විය. දැන් මෙහෙම මහාන ඔහොම නවතිනු කියලා කිව්වට අඟුලිමාල බුදුහාමුදුරු කියනවා මම නැවතී සිටිමි ඔබ නවතින්න. මේ ප්‍රකාශන අඟුලිමාලට මහත් ඒ කියන්නේ අඟුලිමාල කියන්නේ බුද්ධිමත් මිනිසෙක්නේ. මෙයා කල්පනා කරා මොකද්ද මේ ප්‍රශ්නේ? මොකද්ද මේ කියන්නේ කියලා. මහාන ඔබ ගමන් කරමින් නැවතී සිටින බව කියයි. නැවතී සිටින මට නවතින ලෙස කියයි. මෙහි තේරුම කුමක්ද? එවිට බුදුරජාණන් වහන්සේ මේකේ තේරුම මොකද්ද කියලා අහනවා. එතකොට අඟුලිමාලය මම සත්ව හිංසාව ඇතුළු පාප ක්‍රියා නොකරන මෛත්‍රී කරුණාව ආදී ගුණ ධර්ම වල පිහිටා සිටින බැවින් නැවතුනේ වෙමි. මෛත්‍රී කරුණාව ආදී ගුණ ධර්ම වල තමයි පිහිටලා බුදුහාමුදුරුවෝ පිහිටලා සිටින්නේ. නමුත් සත්ව හිංසාව ආදී පාප ක්‍රියා කරමින් තවමත් දුවන හින්දා තමයි මේ කිව්වේ අඟුලිමාලට ඔබ නැවතී නොනැවතී සිටින බව යනුවෙන් කරුණ පැහැදිලි කළහ. එම බුදු වදන් ඇසූ අඟුලිමාලට නුවණැස පෑදුනේ. කඩුව සහ ඇඟිලි මාලේ පසක දැමූ ඔහු බුදුරජුන් ළඟ වැඳ වැටුනි. ස්වාමීනි මට පිහිටවන්න. එයා ඇත්තටම මේ යම් කිසි කරුණක් හොඳින් තේරුම් ගන්න පුළුවන් හොඳ බුද්ධි මට්ටමක් තිබ්බ පන්ති හිටපු දක්ෂම ශිෂ්‍යයා නිසා බුදුහාමුදුරුවෝ මෙහෙම කියනකොටම මෙයාට වැටහුණා තමන් වැරදි මුලාවක ඉන්න බව. ස්වාමීනි මට පිහිට වෙන්න කියලා මේ ඔක්කොම විසි කරලා ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලුවා. ප්‍රකාශ කොට පැවිදි බව ඉල්ලා සිටියේය. එහිදී හෙතෙමේ පැවිදි උපසපන් කරනු ලැබිය. දරුණු පුද්ගලයින් දමනය කිරීම නම් වූ පුරුෂ ධම්මසාරථී ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ අඟුලිමාල තෙරුන්ද සමග ජේතවනාරාමයට වැඩම කළහ. දැන් මහාන කරගෙන දැන් මේ අවස්ථාවේ හිටපු මේ අහිංසක එහෙම නැත්නම් අඟුලිමාලව ස්වාමීන් වහන්සේ කෙනෙක් කරගෙන බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයට මේ අඟුලිමාලත් එක්ක ගියා. කොසල් රජු සේනාව සමග අඟුලිමාල ඇල්ලීමට පිටත්ව යන විට දේවරාම වෙහෙරට ගොස් කොසල් රජු සේනාව සමග අඟුලිමාල ඇල්ලීමට පිටත් යන විට දේවරාම වෙහෙරට ගොස් බුදුරජුන්ට වැඳ ගමන ගැන පැවසිය. එවිට බුදුරජාණන් වහන්සේ මහරජා අඟුලිමාල පැවිදි වූහොත් ඔබ කරන්නේ කුමක්දයි විමසූහ. භාග්‍යවතුන් වහන්සේ සෙසු ස්වාමීන් වහන්සේලාට දක්වන ගරුසැලකිලි උන්වහන්සේටත් දක්වමි යයි රජු පැවසී. එහිදී බුදුරජාණන් වහන්සේ එතන සිටි අඟුලිමාල තෙරුන් රජුට පෙන්වූහ. රජු බියෙන් වෙලා ගියේය. එවිට රජු අමතා දැන් කුරා කුහුඹුකටවත් මොවුන්ගෙන් විපතක් නොපෙමිනේ යයි දේශනා කළහ. කොසල් රජු අඟුලිමාල තෙරුන්ට වැඳ ගරුසැලකිලි දක්වා පිටත්ව ගියේය. අඟුලිමාල දැන් මොකද උනේ? දැන් කොසල් රජතුමා දැන් මිනිස්සු මේ මහා අර්බුදයක්නේ. මේ අර්බුදයෙන් හින්දා මේක පුද්ගලයෙක් මිනිස්සු මරනවා, ගම් වලට පයින්නවා, මිනිස්සු මරනවා, මහා ගැටලුවක්. දැන් රජතුමා තීරණය කළා මේ මිනිස්සු අල්ලන්න කියලා වෙලා සේනාවත් අරගෙන, ඒ කියන්නේ තමන්ගේ හමුදාවත් අරගෙන යන අවස්ථාවේ බුදුහාමුදුරුවෝ වැඳලා මේ ගැන කියලා බුදුහාමුදුරුවෝ වැඳ නමස්කාර කරලා යන්න කියලා ආව විහෙරට. ඒ අවස්ථාවේ මහරජා අඟුලිමාල පැවිදි වුණොත් ඔබ කරන්නේ කුමක්ද? බුදුහාමුදුරුවෝ අහනවා මහරජා ඔබ අඟුලිමාල පැවිදි වුණොත් එහෙම මොකද කරන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ සෙසු ස්වාමීන් වහන්සේලාට දක්වන ගරුසැලකිලි උන්වහන්සේලාට දක්වන්නේ. සෙසු අනිත් ස්වාමීන් වහන්සේලාට අපි කොහොමද ගරුසැලකිලි දක්වන්නේ? ඒ වගේම අඟුලිමාල මහණුනුත් මම ඒ විදිහටම කරනවා කියලා කිව්වා. දැන් මේ රජ කෙනෙක් යම් වචනයක් කිව්වොත් ඒ වචනේ කිව්වා තමයි. ආයි ඒවා වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්න බෑ. මොකද ඒ තරම් මේ රජවරු ඒ වචන තමන්ගෙන් කියන වචන කිව්වොත් ඒවා ඒ වචන වල පිටිට තම ක්‍රියා කරන්නේ. පිටලා තම ක්‍රියා කරන්නේ.
ඉතින් මේ අවස්ථාවේ දැන් මේ කිව්වේ අඟුලි මේ ගැන දැනුවත් වීමකින් තොරව එහිදී බුදුරජාණන් වහන්සේ එතන සිට අඟුලිමාල තෙරුන් රජුට පෙන්වුණා. රජතුමාට අඟුලිමාල දැන් මහාන වෙලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලා ඉන්නවා පෙන්වුවා. රජු බියෙන් වෙලා ගියේය. එවිට බුදුරජු රජු අමතා දැන් කුරා කුහුඹුවකටවත් මොහුගෙන් විපතක් නොපෙමිණියයි දේශනා කළ කුසල රජු අඟුලිමාල තෙරුන්ට වැඳ ගරු සැලකිලි දක්වා පිටත්ව ගියේ. දැන් මේ මොකද උනේ? රජු බියෙන් වෙලා ගියා කියලා කියන්නේ මොහු ඊටාම ශක්තිවන්තයෙක්. ඒ වගේම ඊටාම කිසිම බියක් නැති බොහොම තේජවන්ත ශක්තිවන්ත පුද්ගලයෙක් තමයි මේ අහිංසක කියලා කියන්නේ. පන්තියේ හිටපු හොඳම දක්ෂයෙක්. එතකොට මේ රජතුමත් මේ පුද්ගලයාත් එක්ක සටන මේ පුද්ගලයා අල්ලන්න ගියාට රජතුමත් යම්කිසි බියක් ඒ කියන්නේ මේ පුද්ගලයාගේ තියෙන දරුණු බව හින්දා බියෙන් හිටියේ. බුදුහාමුදුරුවෝ කියනවා කුරා කුහුඹුවකටවත් මොහුගෙන් දැන් විපතක් වෙන්නේ නැහැ. කිසිම සතෙකුට කුහුඹුවකටවත් විපතක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. කොසල් රජු අඟුලිමාල තෙරුන්ට වැඳ සැලකිලි දක්වා පිටත් කිව්ව විදිහටම රජතුමා අඟුලිමාල තෙරුන් වහන්සේට වැඳලා ගරු සැලකිලි දක්වලා පිටත් වුණා. ආපහු ගියා. අඟුලිමාල පැවිදි වුවත් කලක් යනතුරු ජනතාවගේ අප්‍රසාදය සහ බිය පැවතුණි. දැන් මිනිස්සු පැවිදි වුණා කියලා නැහැ. මිනිස්සු අර පෙර ගති පැවතුම් ගැන අවබෝධය තිබ්බ හින්දා ලොකු බයක් තිබ්බා මේ මිනිස්සයාට. ඒ හින්දා අප්‍රසාදයක් තමයි තිබ්බේ. ගඟට යන්න බයයි මේ මහා දරුණු මිනිහෙක් නිසා. හරියට මිනිස්සු දැන් සමහරවිට ඒගොල්ලන් නෑදෑයෝ දන්න කියන මිනිස්සුත් මරන්න ඇති. ඉතින් මේ මිනිස්සු ගොඩාක් මේ හාමුදුරුවෝ කෙරෙහි බියකින් පහු හිටියා. උන්වහන්සේ පිටුසිඟා වඩින විට බියෙන් දොරවල් වසා ගත්තා. අඟුලිමාල තෙරුන් වහන්සේ පිටුසිඟා වඩිනකොට බයට දොරවල් වැහුවා. ඒ තරම් බය වුණා. තවත් පිරිස් හිරිහැර කරන්නට සැරසුණා. තව අය හිරිහැර කරා. පසු එම තත්ත්වය වෙනස් විය. භාවනාවට සිත යොමු කළ අඟුලිමාල තෙරුන් පෙර කළ මිනිස් ඝාතන සිහියට නැගෙන්නට විය. බුදුරජාණන් වහන්සේ ඒවා දුරු කළහ. විදස්සුන් වැඩු අඟුලිමාල තෙරණුවෝ අරහත් ඵලයට පත් වූහ. එම අවස්ථාවේ උන්වහන්සේ මෙසේ උදන් ඇනුහ. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා. දැන් මොකද වෙන්නේ? පිටුසිඟා වඩන කොට දොරවල් වහන්න පටන් ගත්තා. හිරිහැර කරන්න පටන් ගත්තා සමහරු. එතකොට දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ මොකද කරේ? ගිහිල්ලා භාවනා කරලා පෙර මිනිස්සු මරනවා. මිනිස්සු ඒ මරනකොට මිනිස්සු බියෙන් කෑ ගහනවා. මේ දේවල් මතක් වෙන්න ගත්තාම බුදුහාමුදුරුවෝ ඒවා මතක් වෙන එකත් ඒ කියන්නේ භාවනා කරන්න කියලා උපදෙස් දෙන්නේ නැති ඒ උපදෙස් දීලා විදසුන් වැඩු අඟුලිමාල තෙරුන් වහන්සේ රහත් ඵලයට පත් වුණා. රහත් නොබෝ කාලෙකින්ම ටික කාලෙකින්ම රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වෙලා තමන් හිටපු தත්ත්වයේ ගැන සංසාර දුක් විඳපු ඒ ඇතිවෙච්ච සතුටට ඒ ඇතිවෙච්ච නිරාමිස සතුටට මේ විදිහට ගාථාවකින් කිව්වා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමන් ලෝකං ප්‍රභාසේති අබ්බාමුත්තෝච චන්දිමා. යමෙක් පළමුව ප්‍රමාදීව කටයුතු කර පසුව අප්‍රමාදීව කටයුතු කරයිද ඔහු වලාකලින් මිදුණු සඳක් මෙන් මේ ලෝකය ආලෝකවත් කරයි. දැන් මොකද මේ කියන්නේ? යමෙක් ඔගොල්ලෝ දැකලා තියෙනවද හඳ රාත්‍රියට හඳ පායලා තියෙනවා නම් ලෝකයට ආලෝකයක් ලැබෙනවා හඳ පෑවුවහම. නමුත් හඳ වලාකුලෙන් වැහුනොත් ආයි අපි අඳුරටපත් වෙනවා. ආයි ඝන අන්ධකාරයේ අඳුරක් තමයි පරිසරයේ තියෙන්නේ. දැන් ආපහු වලාකුලෙන් මිදෙනකොට වලාකුල එකතැන තියෙන්නේ වලාකුල ආපහු හඳ පහු කරගෙන යනකොට ආපහු ආලෝකමත් වෙනවා පරිසරය. අන්න ඒ වගේ එන්නේ ඒ උදාහරණෙන් ඒ වගේ තමයි අපි වැරදි දේවල වැරදි ක්‍රියාකාරකම් වල හිටියත්
පසුව ඒක තේරුම් අරගෙන නිවැරදි තැනට ආවොත් අර වලාකුලින් මිදිච්ච හඳ වගේ ලෝකේ ආලෝකමත් කරන්න පුළුවන් කියන එක තමයි මේ ගාථාවේ තේරුම. අඟුලිමාල තෙරුන් දේශනා කළ අඟුලිමාල පිරිත දරුවන් සිටින ගැබණි මවුරන්ට මහත් ආශිර්වාදයකි. බුදුරජුන්ගේ නියමය පරිදි එකල ගැබණි මවකට උන්වහන්සේම පිරිත දේශනා කොට ඇත. ඉන්පසු ගැබණි මව සුවසේ දරුවා බිහි කළාය. එය දැනගත් සෙසු ජනතාව අඟුලිමාල තෙරුන්ට මහත් ගරුසරු කර දක්වන්නට විය. වර්තමානයේහිද ගැබණි මව්වරු මහා සංඝරත්නය ලවා අඟුලිමාල පිරිත දේශනා කරවාගෙන ආශිර්වාද ලබා ඉතා පහසුවෙන් දරුවන් බිහි කරති. දැන් මෙතන මොකද කියන්නේ? අඟුලිමාල තෙරුන් වහන්සේ මිනිස් ඝාතනවලට ඒ තමන්ගේ ඒ ආත්මෙදීම සම්බන්ධ වුණානේ. ඉතින් මේ හින්දා මිනිස්සුන්ගේ ඇත්තටම හිතේ තිබුණේ මහා බියක්. මේ බිය හින්දාම මේ தත්ත්ව නිසා ගැබණි මවුරුනි මහත් අඟුලිමාල තෙරුන් දේශනා කළ අඟුලිමාල පිරිත දරුවන් සිටින ගැබණි මවුරුන්ට මහත් ආශිර්වාදයකි. බුදුරජුන්ගේ නියමයේ පරිදි එකල ගැබණි මවකට උන්වහන්සේ එම පිරිත දේශනා කොට ඇත. බුදුහාමුදුරුවෝ කිව්වා ගැබණි මවකට මේ අඟුලිමාල පිරිත දේශනා කරන්න කියලා. කාටද කිව්වේ? අඟුලිමාල හාමුදුරුවන්ට. අඟුලිමාල හාමුදුරුවෝ රහතන් වහන්සේ මේ ගැබණි මවට මේ පිරිත දේශනා කරා. ඉන්පසු ගැබණි මව සුවසේ දරුවා බිහි කළා. දරුවා හම්බ වෙනකොට එහෙම කරදරයක් වුණේ නැහැ. ඒ දැනගත් සෙසු ජනතාව අඟුලිමාල තෙරුන්ට මහත් ගරුසරු දක්වන්නට විය. ඒක දැනගත්ත මිනිස්සු මහ ජනතාව අඟුලිමාල හාමුදුරුවන්ට ගොඩක් ගරුසැලකිලි දක්වන්න පටන් ගත්තා. වර්තමානයේද මව්වරු මහා සංඝරත්නය ලවා අඟුලිමාල පිරිත දේශනා කරවාගෙන ආශිර්වාද ලබා ඉතා පහසුවෙන් දරුවන් බිහි කරති. දැනටත් වර්තමානයේ අඟුලිමාල පිරිත දරුවා හම්බෙන්න ගියහම පස්සේ දරුවා හම්බෙන්න යන අම්මලාට මහා සංඝරත්නය ලවා හාමුදුරුවෝ ලවා අපි දැනටත් අපි මේ විදිහටම මේ කාරණේ ඉෂ්ට කරගන්නවා. මේ පාඩම සම්බන්ධයෙන් ගොඩාක් අපිට අපේ ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. විශේෂම දේ තමයි අපි මොනවා හරි දෙයක වැරදි දෙයක හිටියත් නමුත් අපි නිවැරදි දේ තේරුම් අරගෙන නිවැරදි මාර්ගයට ආවොත් කෙනෙකුට වලාකුළකින් මිදිච්ච සඳ වගේ ලෝකේ ආලෝකමත් කරන්න පුළුවන් කියන පණිවිඩය තමයි විශේෂම පණිවිඩය. ඒ වගේම ගොඩාක් බලමු මේකේ පහළ තියෙන කොටස් ටික අඟුලිමාල කතා පොතින් ගත හැකි ආදර්ශ. අඟුලිමාල ඉගෙනීමේ දක්ෂ ශිෂ්‍යුන්ට ඊර්ෂ්‍යා නොකර එම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට උදව් කිරීම. ඒ කියන්නේ මොකද්ද? ඉගෙනීමේ දක්ෂ ශිෂ්‍යුන්ට ඊර්ෂ්‍යා නොකර දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට උදව් කිරීම. ඉගෙනීමේ දක්ෂයි කියලා කියන්නේ පොතේ අපි හැම වෙලාවෙම එකම විදිහේ කර්ම ශක්තියක් තියන අය නෙවෙයි. පෙර කරපු පින්, පෙර කරපු දාන මාන ආදී දේවල් වල විපාක හැටියට සමහර ශිෂ්‍යයෝ ඉන්නවා විශේෂ දක්ෂකම් තියන අය. එතකොට ඒගොල්ලන්ට යමක් එකපාර කිව්වහම නැත්නම් දෙවෙනි පාර කියන්න කලින් ඉතා හොඳින් වැටහෙනවා. එතකොට මේ වගේ ශිෂ්‍යයෝ දැක්කහම අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ මේගොල්ලන් කරපු කුසල කර්ම වල විපාකයක් හැටියට තමයි ඒගොල්ලෝ මේ ළමයි කරපු මේ අය කරන තමන් පෙර කරපු කර්ම ශක්තියක් අනුව තමයි එහෙම විශේෂ දක්ෂතා පිහිටන්නේ. එතකොට එහෙම ළමයි දැක්කහම අපි ඒ අය කෙරෙහි ඊර්ෂ්‍යාවක් උපදව ගන්නවා නම් ඒක අපේ ලොකු දුර්වලකමක්. ඒ පාඩම අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ මේ පාඩමෙන්. බෞද්ධයෙක් එහෙම නැත්නම් දහම් පාසල් ශිෂ්‍යයෙක් වුණාම පස්සේ අනිත් ළමයින්ට වඩා ගොඩාක් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගන්න ඕනේ. මෙතනින් අපි මේ පාඩම විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕන මෙන්න මේ කාරණේ. අපි දක්ෂයෝ දැක්කට කවදාවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. ඒ අය ඒගොල්ලන් කරපු පෙර කර්ම වල එහෙම නැත්නම් පෙර කරපු කුසල වල විපාකයක් හැටියට තමයි එහෙම ඒගොල්ලන්ට විශේෂ දක්ෂකම් පිහිටන්නේ. අපිට පුළුවන්
දැන් බලමු දෙවෙනි එක ඉගෙනීමේ දක්ෂ ශිෂ්‍යයාගෙන් අනෙක් ශිෂ්‍යුන් උදව් උපකාර ලබා ගැනීම. මොකද අපි කරන්න ඕනේ? එහෙම ශිෂ්‍යයෙක් දැක්කහම අපිට අපහසු දෙයක් තියෙනවා නම් ගුරුවරයා ඉගෙනුවා සමහරලාට ගුරුවරයා ඉගෙනුවට හරියටම පැහැදිලි වෙන්නේ නැහැ. අපේ යාළුවෙක් නැත්නම් අපි ළඟම ඉන්න කෙනෙක් අපිට කියලා දුන්නොත් මෙන්න මෙහෙම මේක මෙහෙමයි වෙන්නේ කියලා අර සමීප බව හන්දා අපිට හොඳට තේරෙනවා. ඒකට අපි දක්ෂයෙක් හිටියොත් එහෙම එයා අපේ හිතවතෙක් එහෙම නැත්නම් යාළුවෙක් කරගෙන අපේ ජීවිතේට අපි යාගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. අනිත් කාරණේ තමයි දැන් අධ්‍යාපන මනෝවිද්‍යාව කියන්නේ දරුවනේ මේ දක්ෂයෙක් වුණොත් එහෙම තමන් දන්න දේ තමන් ඉගෙනගත්ත දේ තව කෙනෙකුට කියලා දෙන වාරයක් ගානේ තමන්ට ඒක ඉතා හොඳින් පිහිටනවා. තමන්ට ඉතා හොඳින් මතක හිටිනවා. තමන්ට දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක තමයි හොඳම පාඩම් කිරීම. එතකොට ඉතාම හොඳින් තමන්ට තවත් මතක හිටිනවා. දැන් දක්ෂයෙක් වුණොත් කරන්න තියෙන්නේ තමන්ගේ තව අයට උදව් කරන එක තමන් දක්ෂය වටා ඉන්න අයට පුළුවන් එයාගෙන් උදව් ගන්න. එහෙම නැත්නම් ඊර්ෂ්‍යා කරනවා කියන එක කිසිම විදිහකින් නොකළ යුත්තක්. ගුරුවරයා වැරදි අවබෝධයක සිටිනම් සිසුන් විසින් සත්‍ය වටහා දීම. ඒ මොකද කියන්නේ? දැන් ගුරුවරයෙක් වුණත් පන්තියක ගත්තොත් පන්තියකට ගුරුවරයා උගන්වන්න එන වෙලාවට විතරයි ගුරුවරයාත් එක්ක ළමයි ගැටෙන්නේ. නමුත් සහෝදර ශිෂ්‍යයෝ මේ ළමයි එක්ක දවස පුරාම නැත්නම් අවුරුද්ද පුරාම නැත්නම් දීර්ඝ කාලයක් ඉන්නේ. ඒතකොට ළමයි දන්නවා තමන්ගේ සහෝදර ශිෂ්‍යයාගේ හරි වැරදි හැමදේම. ගුරුවරයා අනවබෝධයක හිටියොත් එහෙම ශිෂ්‍යයා ගැන ළමයින්ට යුතුයකමක් තියෙනවා. නෑ සර්. එයා එහෙම කෙනෙක් නෙවෙයි. එයා බොහොම හොඳ ළමයෙක්. අපිට හැම වෙලාවෙම උදව් කරනවා. එහෙම කියලා ගුරුවරයාට වටහා දීම. ගුරුවරයාට තමන්ගේ සහෝදර ශිෂ්‍යයා ගැන නිවැරදි අවබෝධයක් ලබා දීම තමන්ගේ අපේ යුතුයකමක් වෙනවා. ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම ඉතා සමගින් ක්‍රියා කිරීම. ශිෂ්‍යයෝයි ගුරුවරෝයි ඉතාම සමගින් වැඩ කරන්න ඕනේ. ගුරුවරු හැමතිස්සෙම දරුවෝ තේරුම් ගන්න ඕනේ. ඒ වගේම දරුවෝ ගුරුවරුන් කෙරෙහි විශ්වාසය තියලා හොඳින් වැඩ කරන්න ඕනේ. මේ වගේ තමන් දක්ෂ ළමයි දිහා බලලා ඊර්ෂ්‍යා කරනවා වගේ දේවල් කිසිම විදිහකින් බෞද්ධ ශිෂ්‍යයෙකුට බෞද්ධ දරුවෙකුට අයිති කාරණයක් නෙවෙයි. දැන් මේ පාඩමෙන් අපේ ජීවිතේට ගන්න ඕන වටිනාකම අන්න ඒක තමයි. අපේ ආධ්‍යාත්මික ගුණයක් ඇති කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහටයි අපි වැඩ කරන්නේ කියලා. කවදාවත් අපි දක්ෂයෝ කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති කරගත යුතු නැහැ. අපි දක්ෂයෙක් වෙන්න ඕනේ. අපි ඒ දක්ෂයාගෙන් උදව් උපකාර අරගෙන මේ පාඩමේ කියන විදිහට මේ විදිහට වැඩ කරලා. වැරදි කළ පුද්ගලයෙකු සුමගට යොමු වූ විට ඔහුට කිසි විටකත් උපහාස නොකර ගරු සැලකිලි දැක්වීම. මේ මොකද්ද මේ කියන්නේ? දැන් ගම්වල වුණත් පන්තිවල වුණත් මේ වගේ දේවල් තියෙනවා. දැන් මොනවා හරි වැරද්දක් කරලා ගුරුවරුන්ගෙන් දඬුවම් විදලා ආවන් පස්සේ විහිළු කරනවා. උසුළු කරනවා. ගුරුවරයාට ඇහෙන්නේ නැති වෙන්න හරි අර ළමයාගේ මනස දුර්වල වෙන විදිහට මනසෙන් වටන්න උසුළුකම් කරනවා. දැන් සමහරලාට ඔයගොල්ලොත් මේවා කරලා ඇති. නමුත් වැරදි කළ පුද්ගලයෙකු සුමගට යොමු විට ඔහුට කිසි විටකත් උපහාස නොකර ගරු සැලකිලි දැක්වීම. වැරදි කරපු මිනිහෙක් වුණත් කමක් නැහැ. වැරදි කරපු ශිෂ්‍යයෙක්, වැරදි කරපු යාළුවෙක් වුණත් කමක් නැහැ. හරි මාර්ගයට ආවොත් එයාට පෙර වැරදි මතක් කර නැවත පෙර දේවල් මතක් කර ඉන්න එක නෙවෙයි වැදගත්. සාමාන්‍ය විදිහට ඒවා සියල්ල මතක් කරලා එයාත් එක්ක සාමාන්‍ය විදිහට වැඩ කරන එක. නිවැරදි පැත්තට ආපු කෙනෙක් එක්කනම්. වැරදිකරුවෙකු වැරදි අත්හැරී විට ඔහු වැරදිකරුවෙකු නොවන බව සිතීම. ඔව් වැරදිකරුවෙකු වුණත් කමක් නැහැ. එයා ඒ වැරදි අත්හැරියට පස්සේ ඔහු වැරදිකාරයෙක් කියලා හිතනවා නම් ඒක ඇවිල්ලා අපේ දුර්වලකම. අපි හැම වෙලාවෙම වැරදි අත්හැරී විට ඔහු වැරදිකරුවෙකු නොවන බව සිතන්න ඕනේ. අපි ආධ්‍යාත්මික ගුණයක් අපේ තියෙන්න ඕනේ. වැරදිකරුවෙකු වැරදි වැඩ කරපු කෙනෙක් වුණත් එයා ගැන ඒ මත්තෙම හිතන්නේ නැතුව ඒව අත්හැරියට පස්සේ හොඳ පුද්ගලයෙක් වුණාට පස්සේ නිවැරදි පුද්ගලයෙක් කියලා අපි හිතන්න ඕනේ. වැරදි කරන පුද්ගලයෙකු එම වැරදි වලින් මුදවා ගැනීමට උත්සාහ කිරීම. ඔව්. තව දෙයක් තියෙනවා. වැරදි වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් එයා වුණත් තමන්ගේ මට්ටමේ ඉන්න තමන් ශිෂ්‍යයෝ, තමන්ගේ යාළුවෝ, මිත්‍රයෝ වුණත්
තමන්ට තේරෙනවා මේ වැරදි වැඩක් කරන්න යනවා කියලා. ඕක කරන්න එපා. තමන්ගේ භාෂාවෙන් කියනවා තමන්ගේ යාළුවාගේ නම කියලා තමන් තාම සමීපයින යාළුවොත් එක්ක ඒ යාළුවාට කියලා දෙන්න පුළුවන් මේක වැරදි වැඩේ කරන්න යන්න එපා. මේ වැරදි වැඩේ කරොත් මෙන්න මේ විපාකේ මෙන්න මේ ප්‍රශ්නේ මුහුණ දෙනවා. මුහුණ දෙන්න වෙයි. ඒ හින්දා එයාව අපි වැරද්දෙන් මුදව ගන්න ඕනේ. ඇත්තටම දැන් මේ අහිංසකට මේ වෙච්ච ප්‍රශ්නේ අහිංසකට වෙච්ච මේ ගැටලුව බුදුහාඳුර හිටපු නිසා අහිංසක නිවැරදි මාර්ගයට ගිහලා රහතන් වහන්සේ නමක් වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් බුදුහාඳුර නොහිටියා නම් එහෙම එයා අම්මවත් සමහරලාට ඝාතනය කළා මාතෘ ඝාතකෙක් හැටියට නිරේට යන තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේදී මුලට ප්‍රශ්නේ අපිට මේක ගොඩාක් පාඩම් තියෙනවා. අපිට මේ පාඩම් ස්කෝලේ ශිෂ්‍යෝ එකට වැඩ කරද්දී දැන් ඔයගොල්ලෝ වගේ ශිෂ්‍යෝ එකට වැඩ කරද්දී ඔයගොල්ලෝ පාසලේදී එහෙම නැත්නම් පන්තිවලදී උපකාරක පන්තිවලදී නොඑක අවස්ථාවල එකට වැඩ කරන්න වෙනවා අපිට තව සහෝදර ශිෂ්‍යයොත් එක්ක. මේ වැඩ කරද්දී අපි පුරුදු වෙන්න ඕනේ හැම වෙලාවෙම මෙන්න මේ ගුණාංග අඟුලිමාල චරිතයෙන් අපිට මේ ගන්න තියෙන මේ ගුණ මේ අඟුලිමාල චරිතය දිහා බැලුවාම අපිට ගොඩාක් අපේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මෙන්න මේ දේවල් අපේ ජීවිතේට අපේ ආධ්‍යාත්මයට එකතු කරගෙන අපේ ජීවිත හදාගන්න එක තමයි මේ පාඩමෙන් වැදගත්ම දේ. බෞද්ධයෙක් හැටියට බෞද්ධ ශිෂ්‍යයෙක් හැටියට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න මේ පාඩමෙන් ගොඩාක් අපිට දේවල් තියෙනවා. ක්‍රියාකාරකම් ටික බලමු අපි දැන්. ක්‍රියාකාරකම් බලමු අපි දැන්. ක්‍රියාකාරකම් වල තියෙනවා අඟුලිමාල කුමරුන්ගේ මව සහ පියා නම් කරන්න. කවුද අඟුලිමාල කුමරුන්ගේ මව සහ පියා? මම පාඩම මුලදිම මතක තියාගන්න කියලා කිව්වා. කවුද අඟුලිමාල එහෙම නැත්නම් අහිංසකගේ පියා වෙන්නේ? කොසල් රජතුමාගේ පුරෝහිතෙක් හිටියා අග්ග. පුරෝහිත බමුණෙක් අග්ග කියලා. එයාගේ නම ගග්ග. ගග්ග තමයි යාගේ මේ බමුණගේ නම. එයාගේ අම්මගේ නම මන්තානි. එතකොට අඟුලිමාල කුමරුන්ගේ මව සහ පියා නම් කරන්න කියලා කියනවා. එතකොට ගග්ග පියා මව වෙන්නේ මන්තානි. අහිංසක කුමරු අඟුලිමාල වූයේ කෙසේද? කොහොමද අඟුලිමාල වුණේ? අපි අඟුලිමාල ක්‍රියාකාරකම් වල අඟුලිමාල කුමරුන්ගේ මව සහ පියා නම් කරන්න. එතකොට පියා ගග්ග නම් බමුණ තමයි. ඒ කියන්නේ කොසල් රජතුමාගේ පුරෝහිතෙක් වුණා ගග්ග කියන බමුණා. මන්තානි බැමිණිය තමයි එයාගේ මව. අහිංසක අඟුලිමාල වුණේ කොහොමද? අහිංසක අඟුලිමාල වූයේ කෙසේද? අහිංසක කියලා කියන්නේ තාම දක්ෂයෙක් පන්තියේ හිටපු මේ දක්ෂයා කෙරෙහි සහෝදර ශිෂ්‍යෝ වෛරයක් ඇති කරගන්නවා. වෛරයක් ඇති කරලා ගුරුවරයා කෙරෙහි මේ දක්ෂයා බිඳවනවා. එතකොට මේ හරහා ගුරුවරයා දරුවා මේ අහිංසක කියන පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇති කරගෙන මෙයාව විනාශ කරනවා කියලා හිතලා තමයි මේ සිද්ධියේදී එතකොට මේ කියලා දුන්න පාඩම අනුව අපිට මේක පැහැදිලි. එතකොට බුදුරජාණන් අඟුලිමාල දමනය කළ අයුරු පැහැදිලි කරන්න. අඟුලිමාල දමනය කරපු ආකාරය. අඟුලිමාල කියලා කියන්නේ ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක්. එහෙම නැත්නම් ශරීර ශක්තිය ඉතාම බලවත් ශක්තියක් තිබ්බ පුද්ගලයෙක්. රජතුමාත් බය වුණානේ. එතකොට මෙයා විශේෂ හැකියාවන් තිබ්බ කෙනෙක්නේ. එතකොට මෙයාට යම් එක වචනයක් කියනකොට එයා හොඳින් වටහා ගන්නවා. බුදුහාමුදුරුවෝ බොහොම කෙටි වචන කීපකින් මෙයාව මේ අඟුලිමාලව দমনය කරා. අඟුලිමාල තෙරුන්ගේ චරිතය ගත හැකි ආදර්ශ 5ක් ලියන්න. අඟුලිමාල තෙරුන්ගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ 5ක් ලියන්න. අඟුලිමාල দমনයේ චිත්‍රයට නගන්න. මොකද අඟුලිමාල චරිතයෙන් ගත හැකි ආදර්ශ 5ක්. දැන් අඟුලිමාල චරිතයෙන් අපි ඇත්තටම මේ වගේ චරිත පාඩම් මේවා අපි මේ පාඩම් පොත්වලට දාලා තියෙන්නේ අංක 3ටම දාලා තියෙන්නේ මේ ගුණාංග මේ අපේ ජීවිතවලට එකතු කරගන්න. වෙන දෙයකට නෙවෙයි. නැත්තම් මේ පාඩම් මෙච්චර ඉස්සරහට දාන්න අවශ්‍ය නැහැ. මේ පාඩම් වලින් අපේ මනස අපේ ආධ්‍යාත්මය හදාගෙන අපි නිවැරදි පුද්ගලයෝ කරන්න තමයි මේ පාඩම් අපි ඉස්සරහට දාලා තියෙන්නේ. දැන් මේ ළමයි මේ පාඩම ඉගෙන ගන්නවා වගේම පාඩමක් හැටියට ඉගෙන ගන්නවා වගේම මේ තියෙන ගුණාංග අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. එතකොට තමයි බෞද්ධ ශිෂ්‍යයෙක් වෙන්නේ.
බෞද්ධයෙක් වෙන්නේ එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්‍යයෙක් වෙන්නේ. එහෙම නැතුව මේ පාඩම් කියවලා කියවුවට තේරුමක් නැහැ. දැන් මේකේ අඟුලිමාල තුලින් ගතගේ ආදර්ශ පහක් ගැන කියනවා. ඉගෙනීම අපිට ආදර්ශ පහක් ගැන කිව්වොත් ඉගෙනීමේ දක්ෂ ශිෂ්‍යුන්ට ඊර්ෂ්‍යා නොකර එම දක්ෂතාව වැඩි දියුණු කර ගැනීමට උදව් කිරීම. ඒක අපිට ගන්න පුළුවන්. ඉගෙනීමේ දක්ෂ ශිෂ්‍යුවාගෙන් අනෙක් ශිෂ්‍යුන් උදව් උපකාර ලබා ගැනීම. මේ උඩින් කියලා තියෙන කාරණා චරිතයෙන් අපිට ගත හැකි ආදර්ශ. ඒ කතා පුවතින් ගන්න පුළුවන් ආදර්ශ. එතකොට ගුරුවරයා වැරදි අවබෝධයකින් ඉන්නවා නම් සිසුන්ට සත්‍ය අවබෝධ කරලා දෙන්න පුළුවන්. ගුරු ශිෂ්‍ය දෙපක්ෂයම ඉතා සමගින් වැඩ කරන්න ඕනේ. වැරදි කළ පුද්ගලයෙකු සුමගට යොමු වුණාට පස්සේ කිසි විටකත් උපහාස කරන්න හොඳ නැහැ. උපහාස කරනවා නම් ඒක තමන්ගේ දුර්වලකමක්. උපහාස කරනවා කියලා කියන්නේ ඔහු බෞද්ධ ශිෂ්‍යයෙක් වෙන්න බෑ. බෞද්ධයෙක් වෙන්නත් බෑ. බුදුහාමුදුරන්ගේ කිව්ව මාර්ගයේ යන කෙනෙක් වෙන්නත් බෑ. බුදුහාමුදුරු කිව්වේ හැම වෙලාවෙම වැරදි කරපු කෙනෙක් වුණත් එයා නිවැරදි මාර්ගයට ආවා නම් ඉතින් එහාට එයාගේ පෙර වැරදි ගැන කතා කිරීම කිසිම තේරුමක් නැති වැඩක්. ඔහුට වලාකුළු මිදිච්ච හඳ වගේ ලෝකය ආලෝකමත් කරන්න, පරිසරය ආලෝකමත් කරන්න පුළුවන්. වැරදි කරුවෙකු වැරදි අත්හැරීමට වැරදි කරුවෙකු නොවන බව සිතීම. වැරදි කරන පුද්ගලයෙකු එම වැරදි වලින් මුදවා ගැනීමට උත්සාහ කිරීම. වැරදි කරන පුද්ගලයා දිහා වැරදි ඇස්සරවත් අරලා බලලා වැරදි පෙන්ලා දෙන්නේ නැත්නම් ඒකත් වැරද්දක්. තේරුණාද? ඒකත් වැරද්දක්. එයාට අපේ මට්ටමින් හරි කියන්න ඕන ඔය වැඩේ කරොත් ඔයාලා ලොකු අමාරුවක වැටෙනවා. එයාවත් නිවැරදි මාර්ගයට ගන්න බෞද්ධයෙක් හැටියට එහෙම නැත්නම් බෞද්ධ දහම් පාසල් ශිෂ්‍යයෙක් හැටියට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන. එතකොට අඟුලිමාල දමන චිත්‍රයට නාගන්න. අඟුලිමාල දමනයේ අපිට පුළුවන් චිත්‍රයක් අඳින්න. වෙසක් කාලේට පොසොන් වලට එහෙම ගොඩාක් මේ අඟුලිමාල චරිතය එක දේවල් හදලා එහෙම තියෙනවා. ඔයගොල්ලෝ දැකලත් ඇති. යෝච 6 යෝච පුබ්බේ පමච්චිත්වා යන ගාථාව හා තේරුම කටපාඩම් කර පන්තියට ඉදිරිපත් කරන්න. මේ ගාථාව කටපාඩම් කරලා පන්තියට මේක බලන්න නැතුව කියන්න පුරුදු වෙන්න කියලා කියන්නේ. යමෙක් පළමුව අප්‍රමාදීව කටයුතු කර පළමුව ප්‍රමාදීව කටයුතු කර පසු අප්‍රමාදීව කටයුතු කරයිද ඔහු වලාකුළු මිනිඳු සඳක් මෙන් ලෝකේ ආලෝකවත් කරයි. ඒක තමයි මේ ගාථාවේ තේරුම. මේක සිංහලෙනුත් කියලා තියෙනවා. වලාකුළු මිදුණු සඳක් අහස එළිය කරන ලෙසින් පමා බවින් මිදුණු කෙනෙක් මුළු ලෝකෙම එළිය කරයි. එතකොට මෙන්න මේක තමයි මේ පාඩමේ අපි ගන්න තියෙන දේවල්. තුන්වෙනි පාඩම මේ අනුව තුන්වෙනි පාඩම ඉවර වෙනවා. දැන් අපි ඊගාවට අපි කරන්න තියෙන හතරවෙනි පාඩම. හතරවෙනි පාඩම දෙමෝපිය දූදරු යුතුයකම්. දෙමෝපිය දූදරු යුතුයකම් කියන පාඩම ඔයගොල්ලෝ ඊගාව සතියේ පාඩමට පන්තියට එද්දී එකපාරක් හරි කියවගෙන ඉන්න ඕනේ. මම පාඩම කරන්න එනකොට ඔයගොල්ලන්ගේ පාඩම සූදානමක් වෙලා තියෙන්න ඕනේ. මම ඊගාව පාඩම කරනවා. එතකොට අදට මම මෙතනින් අපේ කාලය ඉවර වෙලා තියෙන හන්ද පාඩම නවතිනවා. ඔයගොල්ලෝ මේ විශේෂයෙන්ම මේ කියලා දුන්නේ අඟුලිමාල චරිතය හරහා අපිට අපේ ජීවිතේට ගන්න ඕන වටිනාකම් ටික නැත්නම් මේ ගන්න ඕන අවබෝධය අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේට එකතු කර ගන්න ඕනේ. ඒක තමයි අත්‍යවශ්‍යම කාරණේ. මේ වගේ පාඩම් පොතක මුලටම මේ වගේ පාඩම් දාලා තියෙන්නේ මේ දරුවන්ව හරි මාර්ගයට ගන්න. හරි දේ වැරදි දෙයින් හරි දේ වෙන් කරගන්න. මොකද පරිසරේ ගොඩාක් නරක දේවල් තියෙනවා. මේ හරහා තමන් හරියට සමාජානුයෝජනය වෙන්න තමයි මේ වගේ පාඩම් මේ ඉස්සරහට දාලා දෙන ඒවා අපේ ජීවිතේට එක්කහුව කරගන්න ඕනේ. අද අපි මෙතනින් අපේ කාලය ඉවර වෙලා තියෙන හන්ද පාඩම නවතිනවා. ලබන සතියේත් හරියට වෙලාවට පන්තියට එන්න ඕනේ. ඊගාව පාඩම හතරවෙනි පාඩම කියවගෙන පන්තියට එන්න ඕනේ.